සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊ타ම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතර වීමේ බලාපොරොත්තුවත් ඇතුව ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන්පත් කර ගැනීම සඳහා මේ උතුම් වූ ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත් තම තමන්ගේ ජීවිත කාලය තුල
මෙතෙක් රැස් කරගත් අනිකුත් සියලුම පුණ්‍ය ධර්මයන්ගේ අනුභවයත් විශේෂයෙන් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි, අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මං යොදා ගන්න කල්පනා කළේ උතුම් වූ ධම්මපද පාළියේ සඳහන් වන අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ තවත් උතුම් ගාථා රත්නයක්. ඒ තමයි න අත්ත හේතු න පරස්ස හේතු න පුත්ත මිච්ඡේන ධනං න රට්ටං න ඉච්ඡේය අධම්මේන සමිද්ධි මත්තනෝ සසීලවා පඤ්ඤවා ධම්මිකෝසිය. මේ ගාථා රත්නයේ සරල තේරුම තමයි න අත්ත හේතු න පරස්ස හේතු. තමන් හේතු කොටගෙනවත් අනුන් හේතු කොටගෙනවත් න පුත්ත මිච්ඡේන ධනං න රට්ටං. පුතුන් නිසාවත් ධනය නිසාවත් රටක් නිසාවත් න ඉච්ඡේය අධම්මේන සමිද්ධි මත්තනෝ. අධර්මයෙන් හරි හම්බ කරගත්ත ධනයකට නම් කැමති වෙන්න එපා. නැත්නම් අධර්මයෙන් ධනය හරි හම්බ කරන්න එපා. යම් කෙනෙක් එහෙම නොකරන්නේද සසීලවා පඤ්ඤවා ධම්මිකෝසියා. අන් එවන් පුජ්‍යලයාට සිල්වතා ඥානවන්තයා ධාර්මිකයාය කියලා කියන්න පුළුවන් කියලා සඳහන් කරලා තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ මේ වාගේ ගාථා රත්නයක් දේශනා කොට වදාළේ කොයි වාගේ අවස්ථාවක මොන වාගේ හේතුවක් මුල් කරගෙනද? අපි ඒ කාරණාව ටිකක් සාකච්ඡා කරමු. පින්නතුනි, අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර වැඩ ඉන්න කාලේ මේ සවැත් නුවර හිටියා ධම්මික කියලා උපාසක කෙනෙක්. මේ ධම්මික උපාසක මහත්මයා දවසක් කල්පනා කළා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයට අනුව මේ සංසාරේ නම් ඒ තරම් සුබ නැහැ. මේක මහා ගෝර කටුක භයානක නිමක් නැති දුක් ඇති සසරක්. මෙවන් වූ සසරින් මිදෙන්න නම් වහවහ වීරිය කරන්න ඕනේ. වහවහ උත්සාහ කරන්න ඕනේ. මීට වඩා මහත් වූ කැපකිරීම කරන්න ඕනේ. නමුත් ඒ වීරිය, උත්සාහය, කැපකිරීම මේ ගිහි ගෙදර ඉඳලා කරන්න අමාරුයි. මගේ යහපත වෙනුවෙන් මා ගෙදරින් පිටත් විය යුතුයි. එහෙම කල්පනා කරලා එක දවසක් බොහොම විවේකීව තමන්ගේ බිරිඳත් එක්ක සතුටු සාමීචී කතා බහ කරන වෙලාවේ හොඳ වෙලාවක් බලලා ඇයටත් සඳහන් කළා මගේ නම් මේ වගේ අදහසක් තියෙනවා. පැවිදි වීමේ බලාපොරොත්තුව. ඔබ ඒ ගැන මොකද කියන්නේ කියලා. ඒ සඳහන් කළා ස්වාමීනි මගේ කුසේ දැනට දරු ගැබක් මෝරමින් තියෙනවා. ඒ දරුවා බිහි වුණාට පස්සේ ඔබේ අදහස මුදුන්පත් කරගන්න ඔබ ගෙදරින් යන්න කියලා. ඔහු එදාගෙන් පස්සේ තමන්ගේ බිරිඳගෙන් ආයේ පැවිදි වෙන්න යන්නේක පිළිබඳව කිසිම වචනයක් ඇහුවේ නැහැ. නියම කල්වයස් ගෙවුණා. බිරිඳට කිසිම කරදරයක් නැතුව දරුවා ලැබුණා. එහෙම වෙලා දවස් ටික කීපයක් යනකොට මොහු නැවතත් බිරිඳගෙන් අහනවා එහෙනම් ඔබට කිසිම කරදරයක් නැතුව අපහසුාවක් නැතුව දරුවත් හොඳින් බිහි වුණා. එහෙමනම් මම දැන් මහාන වෙන්න යන්නද කියලා.
ඇයි ඊට පස්සේ සඳහන් කළා ස්වාමීනි මේ දරුවා තව ටිකක් ලොකු මහත් වෙනකන් හිටියොත් ඒක මට හුඟක් ලේසි නේද කියලා. ඉන් පස්සේ තවත් ටික කාලයක් ඔහු හිටියා. නමුත් පින්නතුනි නැවත නැවතත් බිරිඳගෙන් අහපුවාම ඒ සඳහන් කරන්නේ තව ටික කාලයක් ඉන්න කියලා. ධම්මික උපාසක මහත්තයා කල්පනා කළා මෑ කියන විදිහට ඉන්න ගියොත් මෑ කියන දේ අහන්න ගියොත් මට මගේ ගමන යන්න කවදාවත් වෙන්නේ නැහැ. ඒ නිසා මා ගැන බලාගත යුතුයි කියලා කල්පනා කරලා බිරිඳටත් නොකියම ඔහු ගෙදරින් පිටත් වෙලා ගිහිල්ලා මහාන වුණා. මහාන වුණාට පස්සේ ශාසනික වතපිළිවෙත මනාව හැඳිනගෙන මනාව ඉගෙනගෙන ඒ වතපිළිවෙතට අනුව තමන්ගේ ජීවිතය ගොඩනගමින් ශාසන මාමකත්වයෙන් ශ්‍රද්ධාවෙන් කටයුතු කළා. පැවිද්ද පිළිබඳව මනාව කරුණු දැනගෙන පැවිදි ජීවිතය ආරක්ෂා කරගන්න හැටි දැනගෙන බුදුරජාණන් වහන්සේගෙන් කර්මස්ථානත් ඉල්ලගෙන බොහෝ දුර ඈත ප්‍රදේශයකට ගිහිල්ලා කර්මස්ථාන දියුණු කළා. දැඩිසේ වීරිය කළා. මහත් වූ කැපකිරීම කළා. ඒ තරම් වීරිය කරලා ඒ තරම් කැපකිරීම කරලා අන්තිමට ඒ පැවිදි ජීවිතේ තමන් බලාපොරොත්තු වුණ ප්‍රතිඵලය නැත්නම් පැවිද්දේ අග්‍රඵලය ලබා ගන්න ඔහුට පුළුවන්කම ලැබුණා. දැන් මේ භික්ෂුන් වහන්සේ රහතන් වහන්සේ නමක්. සව් කෙලෙස් නැසලා අරහත්ත්වේ සාක්ෂාත් කරගෙන එක දවසක් බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලුවා ස්වාමීනි කලින් ජීවත් වුණ ගම් පළාතට ගිහිල්ලා එන්න කැමතියි කියලා. ඉතින් භාග්‍යතුන් වහන්සේ මනාව දන්නවා කලින් ගමට ගියාට ආයි කවදාවත් එහෙ නතර වෙන්නේ නැති බව. සෞඛ්‍යලස් නැසලා ඉන්න බවත් භාග්‍යතුන් වහන්සේ දන්නවා. නමුත් ඒ ආපහු ගම් ප්‍රදේශයට යෑම පුරාණ දූතිකාවටත් තමන් නිසා උපන් දරුවටත් මහත් වූ යහපතක් වෙන බවත් දන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒ ඉල්ලීමට අවසර දුන්නා. දුර බැහැර ගෙවාගෙන පාගමඩින්ම ගම් ප්‍රදේශයට වඩින අතරතුර එක්තරා ප්‍රදේශයකදී උන්වහන්සේට තමන්ගේ ගිහි කාලේ පුතා මුණ ගැහුණා. දැන් පුතා ටිකක් ලොකුයි. යමක් කමක් හොඳට තේරෙන කෙනෙක්. පුතා මුණ ගැහිලා පුතා හඳුනගෙන පුතත් එක්ක කතා බහ කළා. කතා බහ කරමින් මේ රහතන් වහන්සේ තමන්ගේ මේ දා පුතාට හොඳ ධර්ම දේශනාවක් කළා. ඒ ධර්ම දේශනාව අවසානයේ ඒ පුතත් කල්පනා කළා ගිහි ගෙදර වාසයට වඩා පැවිද්ද කොච්චර හොඳද. ඒ නිසා මම පැවිදි වෙන්න ඕනේ කියලා. ඒ භික්ෂුන් වහන්සේගේම ආධාර උපකාර ඇතුව සම්බුද්ධ ශාසනයේ පැවිද්දෙක් බවට පත් වෙන්න ඒ දරුවටත් වාසනාව තිබුණා. සිල් රකින්න හැටි සිල් රැකගන්න සිහිය ප්‍රඥාව යොදා ගන්න පාවිච්චි කරන හැටි සංසාරේ රුදුරු කටුක බව මේ සියල්ලම ශාසනය තුලින් දැනගෙන භික්ෂුන් වහන්සේලාගෙන් ඉගෙනගෙන සසර පිළිබඳව කලකිරීම උපදවල සසරින් මිදෙන්න වීරිය වැඩුවා. පෙර පින් ඇති බොහෝ කුසල් ඇති ඒ පුතත් වැඩි කල නොයා
තමන් ලබාගත්ත ඒ පැවිදි ජීවිතෙත් අග්‍රඵලය හොයාගත්තා. තාත්තයි පුතයි දෙන්නම සම්බුද්ධ ශාසනයේ මහරහතන් වහන්සේලා. මේ කාලේ මේ භික්ෂුන් වහන්සේගේ අම්මා කල්පනා කළා මම ගිහි ගෙදරට වෙලා කවුරු නිසා තනියම ජීවත් වෙන්නේද? මගේ ස්වාමියා තමන්ගේ සාංශාරික ගමන සුවපත් කරගන්න ඕන නිසා, සතර අපා ආදී කටුක දුක් වලින් අත් මිදෙන්න ඕන නිසා අපි සියලු දෙනාම දාලා ගිහිල්ලා තමන්ගේ ආත්මයට සාධාරණයක් කරගත්තා. ඊට පස්සේ මම පුතා බලාගෙන ගෙදරට වෙලා හිටියා. නමුත් දවසක් ඇවිල්ලා පුතාටත් ධර්මයේ දේශනා කරලා රුදුරු කටුක සංසාරයේ ස්වභාවය පැහැදිලි කරාම සසරට බිය වෙච්ච ඔහු තමන්ගේ තාත්තත් එක්කම ගිහිල්ලා සම්බුද්ධ ශාසනය පැවිදි වෙලා පැවිදි ජීවිතේ අග්‍රඵලයේ මුදුන්පත් කරගත්තා. මගේ පුතත් රහතන් වහන්සේ නමක්, පුරාණ මගේ සැමියාත් රහතන් වහන්සේ නමක්. ඒ දෙන්නම ගිහි ගෙදර අත්හැරලා ගිහිල්ලා ඉන්න මේ වෙලාවේ මේ ගෙදරට වෙලා läගගෙන කවුරු වෙනුවෙන් මේවා රකින්නද? කවුරු වෙනුවෙන් මේවා ආරක්ෂා කරන්නද? ස්වාමියා ගියාට පස්සේ මං දරුවා වෙනුවෙන් මේවා රැක්කා. අන්තිමට දරුවත් ඒවා දාලා ගියා. තවත් මට මෙහි රකින්න දෙයක් නැහැ. මමත් ඔවුන් ගියේ ගමනම යා යුතුයි කියලා මෙහෙණවරට ගිහිල්ලා පැවිදි වුණා. බොහෝම උනන්දුවෙන්, ඊටාම වීරියෙන් තමන්ගේ ප්‍රෞජ්‍යා ජීවිතය ආරක්ෂා කරන්න කටයුතු කළා. පින්නතුනි, නොබෝ කාලයකින් ඇයත් කෙලෙස් නැසලා රහත් වුණා. එකම පවුලි තාත්තයි අම්මයි පුතයි තුන් දෙනාම රහතන් වහන්සේලා බවට පත් වුණා. මේ කාරණාව භික්ෂුන් වහන්සේලාත් බොහොම හොඳට දන්නවා. භික්ෂුන් වහන්සේලා එක දවසක් ධම්සභා මණ්ඩපයට එකතු වෙලා මේ කරුණ සාකච්ඡා කරමින් හිටියා. එහෙම සාකච්ඡා කර කර ඉන්න වෙලාවේ ධම්සභාවට වැඩපු අපේ භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා, මහණෙනි, මොන වාගේ කාරණාවක් සාකච්ඡා කරමින් හිටියද? උන්වහන්සේලා සඳහන් කළා, ස්වාමීනි, ධම්මික උපාසක තැන ගිහි කාලේ බොහෝම ශ්‍රද්ධාවෙන් ධාර්මිකව කටයුතු කළා. පස්සේ කාලේ සසර බිය ඇති වෙලා සම්බුද්ධ ශාසනයේ පැවිදි වෙලා තමන්ගේ පැවිදි ජීවිතයේ අර්ථය හොයාගන්න කටයුතු කළා. ස්වාමීනි, ඒ උතුම් ශාසනය තුල බලාපොරොත්තු වෙන අරහත්ත්වයේ මුදුන්පත් කරගෙන තමන්ගේ දරුවා වෙනුවෙන් දහම කියලා දීලා ඔහුත් සංසාරයෙන් එතර කරන්න කටයුතු කළා. ස්වාමියයි දරුවයි දෙන්නම සසරින් එතර වුණ නිසා ඔවුන්ගේ අම්මත් පුරාණ බිරිඳත් ලෞකික සම්පත්තත් හැරලා ගිහිල්ලා සම්බුද්ධ ශාසනය පැවිදි වෙලා එයත් රහත් වුණා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ පවුලක් අමා රසය වින්දනය කළා. ඒ කාරණාවයි අපි සාකච්ඡා කරමින් හිටියේ කියලා. අපේ බුදුරජාණන් වහන්සේ මේ කාරණාව අර්ථෝත්පත්ති කරගෙන තමයි අපි මුලින් මාතෘකා කරගත්තේ ගාථා රත්නය දේශනා කොට වදාළේ. මහණෙනි,
ධාර්මික සමාධියක් යම් කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් ධාර්මික බවක් තමන්ගේ ජීවිතයට එකතු කරගන්න යම් කෙනෙක් උත්සාහ කරනවා නම් ඒ ධාර්මික බව මනාව සම්පාදනය කරගත යුතුයි. මනා දැහැමියෙක් බවට පත් වෙන්න කොයි විදිහෙන් කටයුතු කළ යුතුද කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා. ඒ කාරණාව තමයි මේ ගාථා රත්නේ අන්තර්ගත වෙලා තියෙන්නේ. න අත්ත හේතු න පරස්ස හේතු. මහණෙනි, මේ ලෝකේ සිල්වත් ඥානවන්ත ගුණවන්ත පුජ්‍යලයා, ධාර්මික පුජ්‍යලයා කිසිම හේතුවක් නිසා තමන් නිසා පව් කරගන්නේ නැති කෙනෙක්. පින්නතුනි, එහෙම සඳහන් කළේ අපි ධම්මික උපාසක මහත්මයා ගැනම කල්පනා කළොත්, ධම්මික උපාසක මහත්මයා ඊටාම ධාර්මික ජීවිතයක් ගත කරපු කෙනෙක්. මොනම හේතුවක් නිසාවත් ධම්මික උපාසක තැන අකුසලයට ගියේ නෑ. කාගේවත් හිත රිදවන්න ගියෙත් නෑ. අඩුම තරමේ තමන්ගේ බිරිඳ තමන් ගිහි ගෙදර තියාගන්න නොයෙක් කාරණා කියනකොට එයත් එක්ක රණ්ඩු සරුවල් කරන්නවත් ගියේ නෑ. තමන්ගේ යහපත වෙනුවෙන් සියලු දෙනාම අත්හරින්න පුළුවන් හැකියාවක් ඔහුට තිබුණා. එහෙනම් මෙතන සඳහන් කරනවා න අත්ත හේතුන, අධාර්මිකව ලබන සමෘද්ධියක් කවදාවත් මේ ලෝකේ උතුම් වෙන්නේ නැහැ. ඒ හින්දා ඥානවන්තයා, සීලවන්තයා, පඬිත පුජ්‍යලයා තමන් නිසා කවදාවත් අකුසල් කරන්නේ. මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු තමන්ගේ ආත්මලාභේ තකා, තමන්ගේ යහපත තකා, තමන්ගේ දියුණුව ප්‍රාර්ථනා කරමින් මොනතරම් අකුසල් රැස් කරනවද? යහපතක් බලාපොරොත්තු වෙන්නේ අකුසල් කරලා. පින්නතුනි, අකුසලයක් තුල කොහෙද යහපතක් තියෙන්නේ? ඔහු යහපතක් හොයනව නෙමෙයි, ඔහු තමන්ගේ යහපත විනාශ කරගන්න කෙනෙක්. මේ ලෝකේ ජීවත් වෙන අය ඊටාම ස්වල්ප වූ සැපයක් වෙනුවෙන් කොයිතරම් නින්දිත වූ පහත් ක්‍රියාවන් ලේදෙනවද? ඒ අඥානකම නිසා, දහම නොදන්න නිසා, සසර බය තේරුම් ගත්තේ නැති නිසා, සසර ස්වභාවය අවබෝධ නොකළ නිසා. අන් ඒක නිසා මේ ගාථා රත්නයෙන් බුදුරජාණන් වහන්සේ අපිට අවධාරණය කරනවා කවර කවමදාකවත් තමන් නිසා පව් කරගන්න එපා කියලා. තමන්ගේ සමෘද්ධියක් යහපතක් නිසා අකුසලයට ඉඩ දෙන්න එපා කියලා. වර්තමානයේට මේක බොහෝම වටින කාරණාවක්. පරස්ස හේතු, තමන් නිසා වගේම අනුන් නිසාත් අකුසල් කරන්න එපා. මේ ලෝකේ තමන් නිසා වගේම අනුන් නිසාත් අකුසල් කරන්න එපා. පින්නතුනේ, හිතලා බලන්නකෝ, අපි ජීවත් වෙන මේ සමාජයේ කී දෙනෙක් නම් අනුන් සතුටු කරන්න අකුසල් කරනවද කියලා සිහි නුවණින් විමසලා බැලුවොත් අනුන් සතුටු කරන්න අපි අපේ ආත්මයම පාවලා දෙනවා. සතර අපායට යන මඟ විවෘත කරගන්නවා මේ ලෝකේ යම් පුජ්‍යලෙක් මදක් සතුටු කරන්න ඕන නිසා. යම් තැනැත්තෙක් තැනැත්තියක්ගේ යහපත උදෙසා මම මගේ අයහපත උදා කරගන්නවා. නමුත් ඒ අයහපත කොයිතරම් භයානකද? මොනතරම් දීර්ඝ කාලයක් උදෙසාද? කොයි විදිහේ දුකක් උදෙසාද? ඒ කරුණ හිතන්නේ. සිතුවත්
බිය ඇති කරවන නිරය, තිරිසන් പ്രേත ලෝක, මේ වගේ ඉපදිලා අනන්ත කාලය මේ වාගේ කර්ම නිසා දුක් විඳින්න සිද්ධ වෙනවා කියන කාරණාව දන්නව. නමුත් සමහර වෙලාවට ඊට වඩා කාමය, රාගය, ලෝභය, ද්වේෂය ඉස්මතු වෙලා ඇවිල්ලා එවන් අකුසල කර්ම වලට සත්වයා යොමු කරගන්නවා. පාලනයක් නැති සිතුවිලි තියෙන නිසා. අකුසල කර්මවල ක්ලේශ ධර්මයන්ගේ බලවත් බව නිසා. කෙලෙස් ඇති වුණාම, රාගසිත පහළ වුණාම තමන් කවුද කියන කාරණාව අමතක වෙනවා. තමන්ගේ වටිනකම, තමන්ගේ ගෞරවය අමතක වෙනවා. තමන්ගේ තරාතිරම අමතක වෙනවා. රාගය උත්සන්න වෙලා. අන් ඒ නිසා තමන් කොයිතරම් ප්‍රභූ මට්ටමේ ජීවත් වෙන කෙනෙක් වුණත්, සමාජයේ කොයිතරම් පිළිගත් පුජ්‍යලයක් බවට පත් වුණත්, මේ රාගික සිතුවිලි පාලනය කරගන්න බැරි වුණ නිසා ඒ තමන්ගේ තරාතිරම පිළිගැනීම සියල්ල පසෙ කළා. තව කෙනෙක් ළඟ දනින් වැටෙන්න, හිස නමන්න, පහත් වෙන්න, නින්දිත වෙන්න කිසිම ලැජ්ජාවක් බයක් නැහැ. අන්න ඒ වගේ රාග, ද්වේෂ, මෝහ බරපතල මේ අකුසල සිතුවිලි නිසා තමන්ගේ ආත්මයම විනාශ කරගන්නවා. ඒකයි මෙතන සඳහන් කළේ අනුන් නිසාවත් අකුසල් කරන්න එපා කියලා. තමන් නිසා කරන්නේ නැත්තම් අනුන් නිසා කොහොමත් කරන්න එපා. න පුත්ත මිච්ඡේන ධනන්න රට්ටං. සඳහන් කළා පුතුන් නිසාවත්, ධනේ නිසාවත්, රටක් නිසාවත් එහෙම කරන්න එපා කියලා. පරස්ස හේතු කියන කාරණාව පැහැදිලි කරනකොට තව කරුණු රාශියක් අපිට සාකච්ඡා කරන්නත් පුළුවන්. සමහර අය මව්පියෝ නිසා පව් කරනවා. තව සමහර අය දරුවෝ නිසා පව් කරනවා. තවත් සමහර අය බිරිඳ නිසා පව් කරනවා. සහෝදර සහෝදරියෝ නිසා පව් කරනවා. අපි පව් කරන අවස්ථා කොච්චර තියෙනවද? දරුවෝ රකින්න කියලා, බිරිඳ සනසන්න කියලා හිතලා බලන්න. දරුවන්ගේ යහපත උදෙසා බොරු කියපු වාර කොච්චර තියෙනවද කියලා. නොඑක් හේතුන් මත ඔවුන්ගේ අධ්‍යාපනය සඳහා, ඔවුන්ගේ ආහාර පාන සඳහා, ඔවුන්ගේ සතුට වෙනුවෙන්, මේ නොඑක් ආකාරී කාරණා වෙනුවෙන් දරුවෝ නිසා මේ ජීවිතේ කොයිතරම් බොරු කියලා තියෙනවද? බිරිඳ නිසා කොයිතරම් බොරු කියලා තියෙනවද? අන් එහෙම කල්පනා කරලා බලහම අනුන් නිසා තමන්ගේ ආත්මේ පාවා දීලා තියෙන්නේ. මව්පියෝ නිසා බොරු කියන අය, ඥාතින් නිසා බොරු කියන අය, යාළු මිත්‍රයෝ නිසා බොරු කියන අය ඕන තරම් සමාජයේ ඉන්නවා. ප්‍රධාන කාරණාව ධර්මය නොදන්නකම. ධර්මය දන්නවා නම් ඔහු සසර ගැන දන්නවා. සසර ගැන දන්නවා නම් ඔහු අකුසලයෙන් ඈත් වෙනවා. පින්නතුනි, කෙනෙක් බණ අහන්නේ නැහැ කියලා කියන්නේ ආත්ම කෝටි ප්‍රකෝටි ගානකට තමන්ගේ සංසාරය අඳුරු කරගන්නවා. ඒ ධර්ම ශ්‍රවණය කරන කෙනා මේ පින පව, හොඳ නොහොඳ, කල යුත්ත නොකල යුත්ත මේක දන්නවනේ. මනාව ධර්මයේ ශ්‍රවණය කරන කෙනා. නමුත් බණ අහන්න නැති කෙනාට ওই කිසිම දෙයක්, කල්පනාවක්, දැනුමක්, අවබෝධයක් නැහැනේ. ඒ නිසා ඔහුගේ සංසාරේ හැමදාම දිගයි. අපිත් මේ සසර මේ තරම් දුර එන්න ඇත්තේ සත්පුරුෂයන්ගේ ඇසුර නැති නිසා. නමුත් උත්සාහ කරන්න
සත්පුරුෂයෝ මුණ ගැහිලා ඉන්න වෙලාවේ, සත්පුරුෂ ආශ්‍රය නවඩුව ලැබෙන වෙලාවේ වහවහ කෙසේ හෝ මේ දීර්ඝ කාලීන සංසාරෙට විරාමයක් තියන්න, පටන් ගන්න, ආරම්භයක් ගන්න. මේක හොඳ අවස්ථාවක් කරගන්න ඕනේ. දරුවෝ නිසා, මව්පියෝ නිසා, බිරිඳ නිසා, යාළු මිත්‍රයෝ නිසා හොරකම් කරනවා, මංකොල්ල කනවා, පංච දුෂ්චරිතයේම යෙදෙනවා. නමුත් කල්පනාවක් නැහැ මේ දුසිරිතේ යෙදලා ඉන්නේ සුසිරිත පිළිබඳව නෙමෙයි මේ කටයුතු කරන්න කියලා. ඉතින් මේ කරුණු තව තව විශ්ලේෂණය කරගනිමින්, එකින් එක විමසමින් ඔබට තව බොහෝ දේවල් ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන්. මේ කාරණාවත් අනුන් නිසා නේද? මේකේ තරම් හොඳ නැති අකුසලයක් නේද? මේ ආදි වශයෙන් ගලපන්න බලන්න. සමහර කෙනෙක් රාරකු බොනවා යාළුවෝ නිසා. යාළුවෝ සනසන්නේ. ඒ අයට තනියම ඒ දේ කරන්න බෑ. මමන කළොත් ඒ අයට හිතට හොඳ නෑ. මේ ආදි වශයෙන් නොඑක් දේවල් හිතලා ඒගොල්ලෝ සතුටු කරන්න එවන් වැඩත් කරනවා. ඊටත් වඩා පහත් වැඩත් කරනවා. නමුත් ඒ සැනසීම Tamanට නැති බව දැනගන්න ඕනේ. ඔවුන් සතුටු වෙයි. නමුත් Taman කොච්චර කාලයක් මේ සසර දුක් විඳින්න දෙ ලෑස්ති වෙන්නේ. ඒ වගේ හැම පැත්තක්ම තියෙනවා පින්නතුනේ හිතන්න. ඊට අමතරව සඳහන් කළේ නපුත්ත මිච්ඡේන, අධාර්මිකව පුතෙක් බලාපොරොත්තු වෙන්න එපා. එහෙනම් අධාර්මිකව පුතෙක් වෙනුවෙන් යමක් කරන්න එපා. පුතෙක් බලාපොරොත්තු වෙන්නත් එපා. අධාර්මිකව දරුව වෙනුවෙන් යමක් කරන්නත් එපා. අධාර්මික නම් අත්හැරලා දාන්න. අකුසලයක් නම් අත්හැරලා දාන්න. දරුවට කෑම බීම නැතුව ඉන්නවා වුණත්, දරුවා බඩගින්නේ කෑ ගහනවා වුණත්, පාසලට යන්න පොතපත නැති වුණත්, ඒක හොයලා දෙන්න පුළුවන් නම් බොහොම ඉක්මනට අධාර්මික ප්‍රතිපදාවක් තුලින් ඒක අධාර්මික නිසා ඒකට යෙදෙන්න එපා. Tamanට නුසුදුසුයි කියලා යමක් දේශනා කරලා තියෙනවනම්, මෙය නොකල යුතුයි, මේ මෙසේ නොවිය යුතුයි කියලා දේශනා කරලා තියෙනවනම්, අපි ඒක සංසාරින් එතර වෙනකම් අත්හැරලා දාන්න ඕනේ. ඒ සඳහා හොඳ වීරියක් තියෙන්න ඕනේ. පින්නතුනි, අපේ රටේ එක භික්ෂුන් වහන්සේ නමක් බොහොම දුර්භික්ෂ කාලෙක දීර්ඝ මාර්ගයේ ගමනක් වඩිනකොට උන්වහන්සේට ආහාර පාන ලැබෙන්නේ නැහැ. ඒක හරිම දුර්භික්ෂ කාලයක්. උන්වහන්සේ ආහාර දින ගානක්ම නැති නිසා බොහොම වෙහෙසයි. දැන් ක්ලාන්ත ස්වභාවයෙන් යුක්තයි. තවත් නම් මග ඇවිද ගන්න බැරුව උන්වහන්සේ වඩින මාර්ගයේ අඹ ගහක් ළඟ ක්ලාන්ත වෙලා වැටුණා. මේ අඹ ගහේ හොඳට ගෙඩි තිබුණා. ඒ ගෙඩි හොඳට ඉදිලා තිබුණා. වැටිච්ච අඹ ගෙඩි ගොඩක් ගහ යට තිබුණා. අඹ කියලා කියන්නේ බොහොම ශක්ති සම්පන්න ආහාරයක්. සර්වඥතා ඥාණයෙන්ම බලලා විමසලා අපේ බුදුරජාණන් වහන්සේ අෂ්ටවිධ පාන වර්ගවලටත් අඹ අනුමත කළා. ඒ තරම් ශක්ති ජනක ආහාරයක් නිසා. පානයක් ඇටියට හවසට වළඳන්න කැපයි සුදුසුයි. ඉතින් දැන් දවස් ගානක් ක්ලාන්ත වෙලා ඉන්න මේ භික්ෂුන් වහන්සේ මේ ගහ යටින් අඹ ගෙඩියක් දෙකක් අහුලගෙන වැළඳුවා නම් උන්වහන්සේට තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්න පුළුවන්. නමුත් උපසම්පදා භික්ෂුන් වහන්සේ නම තමන්ගේ අතට කැප කරලා පිළිගන්වන දෙයක් හැර වෙන දෙයක් බාරගන්නේ නැහැ. ආහාරය සඳහා, වැළඳීම සඳහා. දැන් මේ ගහ යට තමන්ට අඹ පිළිගන්වන්න කෙනෙක් නැහැ.
නමුත් ඒක අඹගෙඩිය පිළිගන්නන්නේ නැතුව අහුලගෙන වැළඳුවා කියන එකත් නිරේට යන්න තරම් හේතු වෙන අකුසලයකුත් නෙමෙයි. ජීවිතය ආරක්ෂා කරගන්න. මේ ගැන කියනකොට කරුණු ගොඩක් කතා කරන්න ඕනේ. නමුත් මේ උල්ලංඝනය වෙන්නේ සුළු ශික්ෂාපදයක්. ඒ සුළු ශික්ෂාපදය උල්ලංඝනය වෙයි කියලා තියෙන බය නිසා. එහෙම ශික්ෂාපදයක්වත් උල්ලංඝනය කරන්න තියෙන අකමැත්ත නිසා. උන්වහන්සේ මරණයටපත් වුණත් අඹගෙඩියක් අහුලගෙන වළඳන ස්වභාවයක් නැහැ. හදිසියේ දැකපු උපාසක මහත්මයෙක් උන්වහන්සේ ළඟට ඇවිල්ලා කුසගින්දර උහුලන්න බැරුව බව දැනගෙන බොහොම ඉක්මනට අඹ පැන් හදලා පිළිගන්වලා කරේ තියාගෙන ගෙදර අරන් ගිහිල්ලා උන්වහන්සේ සුවපත් කළා. තමන් වෙනුවෙන් කොයිතරම් කැපකිරීම කරලාද. පින්නතුනි, මේ ලෝකේ හැබෑම වීරයා කෙලෙස් වලින් දිනන කෙනා. වීරවරු කොයිතරම් ලෝකේ ඉන්නවද? අපි කී දෙනෙකුට වීරත්වයන් ආරෝපණය කරනවද? ඔබ හිතන්නේ මේ ශාසනය හැර තවත් වීරයෝ කොහෙද ලෝකේ ඉන්නේ කියලා? වීරයෝ ඉන්නවා නම් ඒ වීරයෝ ඉන්නේ මේ ශාසනය විතරයි. විශ්ව ධාතුවේ පහළ වෙච්ච මහාම වීරයා ලෞතර බුදුරජාණන් වහන්සේ. අපි භාග්‍යතුන් වහන්සේට මහා වීර කියලා නමක් පාවිච්චි කරනවා. ඒ විතරක්ද? භාග්‍යතුන් වහන්සේගේ අවවාදයට කීකරුවන, භාග්‍යතුන් වහන්සේගේ මඟ පෙන්වීමෙන් තමන්ගේ ජීවිතේ සංසාර ගමන ආලෝකමත් කරගත්ත, සදාකාලිකවම සසර ගමනට නිමාව තියපු ඒ මහවීරයන් වහන්සේලා, මහරහතන් වහන්සේලා මේ ලෝකේ මහවීරයි. ඉන් පස්සේ අනාගාමි, සකදාගාමි, සෝවාන් පිළිවෙලින් මේ ලෝකේ වීරයෝ. ඇයි උන්වහන්සේලාට වීර කියලා කියන්නේ? උන්වහන්සේලා තමන්ට පරාද නැහැ. අනුන්ට පරාද ඇති. හැබැයි තමන්ට පරාද නැහැ. නමුත් මේ උතුමන් වහන්සේලා කාට පරාදත් නැහැ. නමුත් අන්‍ය වූ පුද්ගලයා, අන්‍ය වූ බාහිර පුද්ගලයා බාහිර සතුරා දිනලා තියෙනවා. අභ්‍යන්තර සතුරා දිනන්නේ නැහැ. හැබැයි අභ්‍යන්තර සතුරා දිනන තාක්කල් විමුක්තියක් හම්බ වෙන්නේ නැහැ. ඉන්න රෑදවල් මහන්සි වෙන්න ඕනේ. රෑදවල් කැප වෙන්න ඕනේ. අභ්‍යන්තර සතුරා දිනන්න. ඊළඟට සඳහන් කළේ අධාර්මිකව නම් පුතුන් බලාපොරොත්තු වෙන්න එපා. අධාර්මිකව නම් ධනයක් බලාපොරොත්තු වෙන්න එපා. අධාර්මිකව නම් රටක් බලාපොරොත්තු වෙන්න එපා. එනම් සඳහන් කළේ නෛච්ඡේය අධම්මේන සමිද්ධිමත්තනෝ. අධර්මයෙන් සමෘද්ධියක් බලාපොරොත්තු වෙන්න එපා. එනම් ධාර්මිකව ධනයක් හොයනවා මිසක් අධාර්මික ධනයක් උපයන්න එපා. අපේ බුදුරජාණන් වහන්සේ ජීවනෝපාය සඳහා නොකළ යුතු වෙළඳාම් ගණනාවක් දේශනා කළානේ. නොකළ යුතු රැකියාවල් ගණනාවක් දේශනා කළානේ. ඒ වගේ උපයනවා නම් යම් මුදලක්, ඒක අධාර්මික මුදලක්, අධාර්මික ධනයක්. තව කෙනෙකුගේ ජීවිතයට දුකක් දීලා තමන් ලබා ගන්න ධනයෙන් ඇති තේරුමක් නැහැ. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා සමෘද්ධමත් වෙන්න ඕන නම් ධාර්මිකව ධනෝපායන ක්‍රම ඕන තරම් තියෙනවා. ඒ නිසා දැහැමි ක්‍රමයක් ඔස්සේ දියුණුව හොයනවා මිසක් නොදැහැමි ක්‍රමයකින් දියුණුව හොයන්න එපා කියලා. නමුත් අද ඕන තරම් දෙනා
ධාර්මිකව ධනෙ උපයනට වඩා අධාර්මිකව ධනෙ උපයන්න තමයි පෙළඹෙන්නේ. අධාර්මිකව උපයාගත්ත ධනය පිළිතුරේ දීර්ඝ කාලීන පැවැත්මක් නෑ ඒ ධනෙට. සමහර වෙලාවට එක සුළු ලෙඩකින් කෝටි ප්‍රකෝටි ගණන් ඉවර වෙන්න පුළුවන්. ඉතින් අධාර්මිකව ධනයත් එපා. අධාර්මිකව රටකුත් එපා. අධාර්මිකව මොකටද රටක් දිනලා? ඉතින් ධාර්මිකව ලැබෙන රටක්, ධාර්මිකව ලැබෙන පාලනය බොහෝ දෙනාගේ සිත් දිනාගෙන ඔවුන්ගේ පැහැදීම මත ලැබෙන රටක්. ඒක වටිනවා. නමුත් යුද්ධ කරලා එපා. බලෙන් අරන් එපා. අකමැති කියද්දී එපා. අධාර්මිකව රටක් එපා. දේශනා කළා. මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සුන්ට බොහෝ වටින දේවල් අතර වටිනාම දේවල් ගැන කතා කළොත් මිනිස්සුන්ට හුඟක් වටිනවා තමන් හොයාගත්ත ධන සම්පත්. අවුවේ බිමේ වැඩ කරලා, රෑදවල් වැඩ කරලා, අනන්ත දහදුක් විඳලා තමන් හොයාගත්ත ධනස්කන්ධය ඒ මිනිසුන්ට කොච්චර වටිනවද? ඔවුන් ඒ ධනෙ වෙනුවෙන් දිවි දෙවෙනි කරනවා. ඒ ධනෙ ආරක්ෂා කරන්න උත්සාහ කරනවා. එම කරන අය ඕන තරම් සමාජයේ ඉන්නවා. නමුත් මිනිසුන්ගේ තණ්හාව හැදිලා තියෙන හැටි, තණ්හාවේ අනුපිළිවෙල ඒ ගැන කල්පනා කරනකොට වැඩියෙන්ම මිනිස්සුන්ගේ තණ්හාව තියෙනවා තමන්ගේ ධනෙට. ඒ නිසා වැය වියදම් කරන්න හරියම අකමැති. අනුන් නිසා දෙන්න අකමැති. පින්නතුනි, ඔබ අපි හැමෝටම ධනෙ පිළිබඳව එහෙම තණ්හාවක් තියෙනවා. අපි අපේ වස්තුවට කැමති. නිර්පරාදේ නාස්ති කරන්න කැමති නෑ. හැබැයි තමන්ට අසනීප වුණොත් ඒකට බෙහෙත් කරගන්න නම් සංගවලා තිබිච්ච ධනෙ වියදම් කරනවා. සමහර ලාවට මෙතෙක් රැස් කරලා සංගවලා තියාගෙන හිටපු සියලුම ධනස්කන්ධයන් ඉවර වෙන්න පුළුවන්. තමන්ගේ ප්‍රතිකාර සඳහාම. ඉන්පස්සේ යාන වාහන විකුණලා, ඉඩකඩම් විකුණලා, තවත් බොහෝ කටයුතු කරලා මේ රෝගේ සනීප කරගන්න උත්සාහ කරන්න පුළුවන්. සමහර කෙනෙක් ජීවත් වෙන නිවස පවා උගසට තියලා බේත් කරනවා. නමුත් දැන් මේ ඇති වෙලා තියෙන ආබාධය ධනය රැක ගන්නවට වඩා මේක සුවපත් කරගන්න එක වටිනවා. මේක තමයි මිනිස්සුන්ගේ තණ්හාවේ හැටි. හොයා සපයාගත්ත ධනයට කැමති, ඊට වඩා කැමති තමන්ගේ අංග ප්‍රත්‍යංග වලට, ඊටත් වඩා කැමති තමන්ගේ ජීවිතයට. කකුලක් ලෙඩ වෙච්ච පුද්ගලයා ඒ පාදයේ සුවපත් කරගන්න මහත් වැය වියදමක් කරලා, මහත් වූ වීරියක් කරලා තාම සුවපත් නෑ. හම්බ කරපු ධනය ඉවරයි. ඉඩකඩම් වතු පිටි දීපල යාන වාහන මිල කරලා මුදල් වියදම් කළා මේ කකුලට. තාම සනීප නෑ. නමුත් වෛද්‍යවරයා ඊළඟට නිර්දේශ කරනවා නම් මේ කකුල තවත් මේ විදිහට තියාගෙන ඉන්නවා කියන්නේ ජීවිතයට හානි වෙන කාරණාවක් කියලා කිව්වොත් හිතලා බලන්න මිනිස්සු කකුල අයින් කරන්න කැමතිද නැද්ද කියලා. කකුල බේරගන්න පුළුවන් නම් ධනෙ වියදම් කරන්න කැමතියි. ජීවිතේ රැකගන්න පුළුවන් නම් කකුල අත්හරින්න කැමතියි. එහෙමයි කොච්චර සමාජයේ ඉන්නවද? නමුත් සඳහන් කළා සිල්වත් පුජ්‍යලයා, ඥානවන්ත පුජ්‍යලයා, ධාර්මික පුජ්‍යලයා ජීවිතේ නිසාවත්, ශරීර අංග නිසාවත්, කවදාවත් ධනෙ නිසාවත්, ජීවිතේ නිසාවත්,
ශරීරාංග නිසාවත් කවදාවත් ආත්මේ පාවා දෙන්නේ නැහැ කියලා. සිල් උල්ලංඝනය කරන්නේ නැහැ කියලා. යමෙක් ධනය නිසා, අතපය නිසා, ජීවිතේ නිසා සිල් උල්ලංඝනය කරන්නේ නැත්තම් අන් එවන් පුද්ගලයාට කියනවා ධාර්මිකයි කියලා. ඥානවන්තයි කියලා. අන් එවන් පුද්ගලයා මහ පඬිතෙක්. සසීලවා, පඤ්ඤවා, ධම්මිකෝසියා. ඔහු සිල්වත්. ඔහු ඥානවත්. ඥානවන්තයි. ඔහු ධාර්මිකයි. ඔබ හිතලා බලන්න ඔබත් මෙතන ඉන්නවද කියලා. ඔබත් මේ සසීලවා, පඤ්ඤවා, ධම්මිකෝසියා කියන කාරණා තුන යටතේ ජීවත් වෙනවා නම් ඔබ මේ ලෝකේ මොනතරම් ශ්‍රේෂ්ඨ කෙනෙක්ද? කොයිතරම් සතුටින් ඉන්න කෙනෙක්ද? කොයිතරම් උසස් කෙනෙක්ද? වටිනා මනුස්ස ජීවිතයක් බුද්ධාන්තරයක ආයේ කවදානම් අපිට ලැබෙයිද? අන් ඒ නිසා ලැබිලා තියෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. ඔබ උත්සාහ කරන්න සිල්වත් කෙනෙක් වෙන්න. ඥානවන්ත කෙනෙක් වෙන්න. ධාර්මිකයෙක් වෙන්න. අන් ඒ නිසා හැම කෙනෙක්ම හැම මොහොතකම තමන්ව ආරක්ෂා කරන්න. තමන්ව ආරක්ෂා කරනවා කියලා කියන්නේ අධාර්මිකව නෙමෙයි. නිරයෙන් ආරක්ෂා කරගන්න. ඒකයි හැබැයි දිනුම එතෙන්ට යන්න තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් සියලු දෙනාටම ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරා. පින්නතුනි, අද මේ උතුම් ධර්ම දේශනාව ප්‍රඥා නාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා සදැහැති දායකත්වයේ දරනු ලබන්නේ අංක 48න් 5 මත්තේගොඩ සමගි උයනේ පදිංචි චමින්ද ආර්යසිංහ මහත්මයා සහ වෙරෝනිකා නුගේරා මහත්මිය විසින්. උතුම් අරමුණ 2022 ජනවාරි මාසේ 29 වන දින ජන්මලාභය ලැබූ මෙත්ලි ආර්යසිංහ දියණියටත් අනුලාවතී විතානගේ මෑණියන්ටත් ශාන්ති ප්‍රේමචන්ද්‍ර මෑණියන් හා දෙපාර්ශ්වයේම පවුල්වල නිදන ප්‍රාප්තියට පත්වන සියලු දෙනාටම පුණ්‍යානුමෝදනා කිරීමත්, සුජීවත්ව ඉන්න සියලු දෙනාට නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත් මේ පින්කමේ මූලික අරමුණ හැටියට සිහිපත් කරමින් මේ ධර්ම දේශනාවෙන් ලබන්නා වූ සියලුම පුණ්‍ය ධර්මයන් ඊටම ඉක්මන් භවයකින් සැප සහිත ප්‍රතිපදාවකින් පහසුම ආකාරයෙන් කෙටිම කාලයකින් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණිසම හේතු වේවා. පරලෝ සැපත් එසේ ආර්යසිංහ පියාණන් ඇතුළු ජන්මාන්තරගත ඥාතීන්ටත් කල්යාණ මිත්‍රයින් හා ඔවුන්ගේ පවුල්වල සියලු දෙනාටමත් මේ උතුම් ධර්ම දානයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය සම්පත් අනුමෝදන් වී උතුම් වූ නිර්වාණ සුවය සාක්ෂාත් වේවා. ගෞරවනීය දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ පිණිසත් උන්වහන්සේගේ දෙමව්පියන්ටත් සහෝදර සහෝදරියන් ඇතුළු ධර්ම ශ්‍රවණය කරන ලක්වැසි ලෝවැසි සියලු දෙනාටමත් මේ උතුම් කුසලානිසංසයන් ඊටම ඉක්මන් භවයකින් සැප සහිත ප්‍රතිපදාවකින් පහසුම ආකාරයකින් කෙටිම කාලයකින් සත්‍ය අවබෝධ කරගෙන සසරින් එතර වීම සඳහාම හේතු වේවා. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ, සහම්පති සනන් කුමාර, ගටීකාර තිස්ස කියන බ්‍රහ්ම රාජෝත්තමයන්න් වහන්සේලා ඇතුළු කෝටි ලක්ෂයක් සක්වලේ වැඩ සිටින සියලුම සම්මාදිට්ඨික දෙවි දේවතාවුන් වහන්සේලාට, ආර්යයන් වහන්සේලාට මේ සියලුම පින් අනුමෝදන් වේවා. උන්වහන්සේලා ප්‍රාර්ථනා කරන උතුම් අමා මහ නිවන
උන්වහන්සේලාට වහවහ ළඟා වේවා. සම්මා දිට්ඨික සියලුම දිව්‍ය රාජ මණ්ඩලයටත් බ්‍රහ්ම රාජ මණ්ඩලයටත් ඒ වගේම පින්කම සිදු කළ තම තමන්ටත් ආශිර්වාද කළ දයාබරණීය දියණියටත් වර්ග පරම්පරාවේ මියගිය සියලුම ඥාතීන්ටත් මේ කුසල ධර්මයන් අඩු නැතුව අනුමෝදන් වේවා. සුජීවත්ව ඉන්න සියලු දෙනාගේම මෙලව ජීවිත ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. පරලෝ සුගතිගාමී කරගන්න භාග්‍ය උදා වේවා. අවසානයේ හැම කෙනෙකුටම ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊ타ම ඉක්මන් භවයක අමා මහ නිවනින් සැනසෙන්න උතුම් සද්ධර්ම දානානිසංසය හේතු වාසනා වේවා කියලා සියලු දෙනාටම පුණ්‍ය අනුමෝදනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පatti හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. දේශක්ඛයෝ නිබ්බානං